සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අපස සාමාන්‍ය පෙළ විද්‍යා විෂයට අත්වලක් සැපීමට පිළියන්දල කලාපීය විද්‍යා අංශය වෙනුවෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාළ භෞතික විද්‍යා පාඩම් කිහිපයක ප්‍රශ්න විවරණයක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන මම පිළියන්දල අධ්‍යාපන කලාපයේ විද්‍යාගුරු උපදේශිකා පුෂ්පකාන්ති නවගමුව. මෙහිදී මම ඔබට 2016, 17, 18, 19 යන වර්ෂවල බල සංප්‍රයුක්තය, බල සමතුලිතතාව, බල ගූර්ණය, ඝර්ෂණය, කාර්යය, ගම්‍යතාව හා නිව්ටන් නියමවල යන පාඩම් වලට අදාළ වූ ප්‍රශ්න විවරණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඔබගේ දැනුම අලුත් කර ගැනීමට මෙම විෂය කරුණු මතක් කර ගනිමු. බල සංප්‍රයුක්තය. බල එකකට වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය ඇති කරන තනි බලය එම බලයන්හි සංප්‍රයුක්ත බලය නම් වේ. බල සංප්‍රයුක්තය අපට ආකාර කිහිපයකින් විස්තර කරන්න පුළුවන්. ඒක රේඛීයව එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරන විට එම බල දෙකේ සංප්‍රයුක්තය එම බල දෙකෙහි එකතුවට සමාන වේ. දිශාව එම බල යෙදූ දිශාවට වේ. මෙම රූප සටහනේ තිබෙන වස්තුව මත ඒකරේඛීයව එකම දිශාවට නිව්ටන් 10ක් හා නිව්ටන් 6ක බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. මෙම බල දෙක නිසා හටගන්නා ගූර්ණය එම බල දෙකේ එකතුවෙන් අපට ලබා ගන්න පුළුවන්. දෙවැනි අවස්ථාව ලෙස අපට කියන්න පුළුවන් වස්තුවක් මත විරුද්ධ අතට ඒකරේඛීයව බල යොදන විට සංප්‍රයුක්ත බලය එම බල දෙකේ වෙනසින් ලැබෙන අතර දිශාව වැඩි බලයේ දිශාව වේ. මෙම වස්තුව මත නිව්ටන් 10ක් හා නිව්ටන් 6ක බල දෙකක් ඒකරේඛීයව ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වෙනවා. මෙම බල නිසා ඇතිවන සංප්‍රයුක්තය විශාල බලයෙන් කුඩා බලය අඩු කළ විට අපට ලබා ගන්න පුළුවන් වස්තුව චලිත වෙන්නේ විශාල බලයේ දිශාවට. තුන්වෙනි අවස්ථාව සමාන්තරව එකම දිශාවට ක්‍රියා කරන බල දෙකක සංප්‍රයුක්තය සෙවීමට එම බල දෙක එකතු කළ යුතුය. දිශාව සමාන්තර බල දෙක යෙදූ දිශාවටම වේ. මෙම වස්තුව මත නිව්ටන් 6ක් හා නිව්ටන් 4ක බල යුගලක් සමාන්තරව එකම දිශාවට ක්‍රියාත්මක වෙනවා. මෙම බල දෙක නිසා හටගන්නා සංප්‍රයුක්ත බලය මෙම බල දෙකේ එකතුවෙන් අපට ලබා ගන්න පුළුවන් වස්තුව චලිත වෙන්නේ එම බල යෙදෙන දිශාවටමයි. හතරවෙනි අවස්ථාව ආනත බල දෙකක සංප්‍රයුක්තය එම බල දෙකෙහිම දිශාවලට ක්‍රියා නොකරන අතර ඒවායේ අතරමැදින් වූ දිශාවකට ක්‍රියා කරයි. මෙම වස්තුව මත P හා Q යන ආනත දිශා දෙක ඔස්සේ බල යුගලක් ක්‍රියාත්මක වෙනවා. මෙම බල දෙක නිසා හටගන්නා සංප්‍රයුක්ත බලය මෙම බල දෙක අතරමැදින් වූ දිශාවක් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි ඊළඟට බලමු බල සමතුලිතතාවය පිළිබඳව. දුනු තරාදියකින් වස්තුවක් එල්ලා තිබෙන අවස්ථාවක් ඔබට පෙනෙනවා. මෙහිදී දුන්න මගින් ඉහළට ඇති කරන බලය වස්තුවේ බරට සමාන වෙනවා. එම නිසා මෙම බල යටතේ වස්තුව සමතුලිතයි කියලා අපිට කියන්න පුළුවන්. බල සමතුලිතතාවය ආකාර කිහිපයක් යටතේ විස්තර කරන්න පුළුවන්. බල දෙකක් යටතේ වස්තු සමතුලිත වන අවස්ථා. රූපයේ පෙන්වල තිබෙන වස්තුව මත ඉහළට අභිරම්භ ප්‍රතික්‍රියා බලයත් පහළට වස්තුවේ බරත් ක්‍රියාත්මක වෙනවා. මෙම බල දෙක යටතේ වස්තුව සමතුලිත බැවින් ඉහළට ප්‍රතික්‍රියා බලය පහළට වූ වස්තුවේ බරට සමාන වෙනවා.
මෙම වස්තුව තන්තුවකින් එල්ලා තිබෙනවා. තන්තුව විසින් ඉහළට ඇති කරන ආතති බලය වස්තුවේ බරට සමාන වෙන නිසා මෙම බලය යටතේ වස්තුව සමතුලිතයි. එම නිසා ආතති බලය සමානයි බර ලෙස අපට දක්වන්න පුළුවන්. මෙලෙස වස්තුවක් සමතුලිත වීම සඳහා මේ අවශ්‍යතා සපුරාලිය යුතුයි. බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කළ යුතුයි. බල දෙක එකම රේඛාවක් දිගේ ක්‍රියා කළ යුතුයි. බල 3ක් යටතේ වස්තු සමතුලිත වන අවස්ථා. එය ආකාර දෙකකින් විස්තර කරන්න පුළුවන්. ඒකතල සමාන්තර බල 3ක් යටතේ සමතුලිත වන වස්තු. මෙම රූපය දෙස බලන්න. මෙහි ක්‍රියාත්මක වන බල අපට මෙසේ ලකුණු කරන්න පුළුවන්. මෙම බල යටතේ පද්ධතිය සමතුලිත බැවින් අපට F1 ධන F2 සමානයි W ලෙස දක්වන්න පුළුවන්. මෙම ලී පටිය මත එක් දිශාවකට නිව්ටන් 20ක බලයකුත් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට නිව්ටන් 10 බල දෙකකුත් ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 20 බලයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන බල දෙකේ එකතුවත් නිව්ටන් 20යි. එම නිසා මෙම පද්ධතිය මත සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. මෙලෙස වස්තුවක් සමතුලිත වීමට බල 3 ඒකතල විය යුතුයි. එක් බලයක් අනෙක් බල දෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කළ යුතුයි. බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. ඒකතල සමාන්තර නොවන බල 3ක් යටතේ වස්තු සමතුලිත වන අවස්ථා. රූපයේ පෙන්වා තිබෙන වස්තුව මත F1 හා F2 ලෙස සමාන්තර නොවන බල දෙකක් එනම් ආනත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. මෙම බලවල තිබෙන සුවිශේෂී ලක්ෂණය මෙම බලවල ක්‍රියා රේඛා දික්වල විට එකම ලක්ෂයකදී හමුවීම. මෙහිදී F1 හා F2හි සංප්‍රයුක්ත බලය Wට සමාන වෙනවා. මෙලෙස වස්තුවක් සමතුලිත වීමට බල 3 ඒකතල විය යුතුයි. බල 3හි ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුයි. බල දෙකක සංප්‍රයුක්තය තුන්වෙනි බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ විය යුතුයි. මෙම රූපයේ මුදුව මත ABC ලෙස දුනුතරාදි 3කින් බල 3ක් ක්‍රියාත්මක වෙනවා. එම බල 3 යටතේ වස්තුව සමතුලිත බැවින් එම බලයන්හි ක්‍රියා රේඛා දික් කළ විට එකම ලක්ෂයකදී හමු වෙන බව ඔබට පෙනෙනවා ඇති. ඊළඟට අපි බලමු බල ගූර්ණය පිළිබඳව. වස්තුවක් රේඛීය චලිතයකට යොමු කිරීමට අවශ්‍ය වන්නේ බලයකි. යම් අක්ෂයක් වටා වස්තුවක් භ්‍රමණය කරවීමට අවශ්‍ය වන්නේ බලයක් නොව බල ගූර්ණයකි. වස්තුවක් භ්‍රමණය කරවීම සඳහා බල ගූර්ණයක් ඇති කර ගන්නේ භ්‍රමණ අක්ෂයට යම් දුරකින් බලයක් යෙදීමෙනි. මෙලෙස වස්තුවක් මත යොදන බලය නිසා වස්තුව භ්‍රමණය වීමට පෙළඹීම බලයේ භ්‍රමණ ආචරණය ලෙස අපි හඳුන්වනවා. මෙම ස්පැනරය මගින් බෝල්ට් ඇණයක් ගලවන අවස්ථාවේදී බල ගූර්ණය අපට මෙන්න මෙලෙස සොයන්න පුළුවන්. බලය නිසා අක්ෂය වටා හටගන්නා ගූර්ණය සමාන වෙනවා. බලයේ විශාලත්වය වැඩි කිරීම අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුරට. බලය මනින්නේ අපි නිව්ටන් වලින්, දුර මනින්නේ මීටර් වලින්. එම නිසා බල ගූර්ණයේ ඒකක නිව්ටන් මීටර් ලෙස අපට දක්වන්න පුළුවන්. එකිනෙකට යම් පරතරයක් සහිත ක්‍රියා රේඛා දිගේ වස්තුවක් මත
ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන සමාන විශාලත්වයෙන් යුතු බල දෙකක් බල යුග්මයක් ලෙස හඳුන්වනවා. මෙම රූපවල පෙන්වල තිබෙන්නේ බල යුග්ම යෙදෙන අවස්ථා කිහිපයක්. බල යුග්මයක ගූර්ණය සමාන වෙනවා බලය වැඩි කිරීම බල දෙකේ ක්‍රියා රේඛා අතර ඇති ලම්බක දුරට. බල යුග්මයක ගූර්ණයේද ඒකක නිව්ටන් මීටර්ම වෙනවා. මෙම රූපයේ පෙන්වල තිබෙන ආකාරයට බල යුග්මයක් යෙදෙන විට එකිනෙකට සමාන්තර දිශා ඔස්සේ ප්‍රතිවිරුද්ධව බල දෙක ක්‍රියාත්මක වෙනවා. බල දෙක විශාලත්වයෙන් සමානයි. එතකොට අපිට බල ගූර්ණය සෙවීම සඳහා එක් බලයක අගය බල දෙක අතර තිබෙන දුරෙන් ගුණ කරන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට බලමු බල ගූර්ණයක දිශාව හා බල ගූර්ණ යටතේ වස්තුවක සමතුලිතතාවය පිළිබඳව. මෙවැනි ගැටලු ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රයේ නිතරම දකින්නට ලැබෙනවා. මෙම රූපයේ තිබෙන වස්තුව O කියන ලක්ෂයෙන් විවර්තනය කර තිබෙනවා. O සිට D1 කියන දුරින් F1 කියන බලයකුත් D2 කියන දුරින් F2 කියලා බලයකුත් යෙදිලා තියෙනවා. F2 නිසා හටගන්නා ගූර්ණය වාමාවර්ත වෙනවා. F1 නිසා හටගන්නා ගූර්ණය දක්ෂිණාවර්ත වෙනවා. පද්ධතිය සමතුලිත වන විට වාමාවර්ත ගූර්ණය දක්ෂිණාවර්ත ගූර්ණයට සමාන වෙනවා. එම නිසා අපට F2 D2 සමානයි F1 D1 ලෙස දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඝර්ෂණය පිළිබඳව. එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇති වුවහොත් එම පෙළඹුම වැළැක්වීමට හෝ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනය වැළැක්වීමට එම වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බල ඝර්ෂණ බල ලෙස අපි හඳුන්වනවා. සරලව කිව්වොත් වස්තුවක චලිතයට විරුද්ධව නැගී සිටින බලය ඝර්ෂණ බලය ලෙස හඳුන්වන්න පුළුවන්. වස්තුවකට බලයක් යොදන අවස්ථාවක් ගැන හිතමු. එවිට එය චලනය නොවන්නේ නම් එයට හේතුව වන්නේ අපි යොදන බලය සන්තුලනය කිරීමට ප්‍රමාණවත් වනසේ ඝර්ෂණ බලයද ඉබේම වැඩිවීමයි. ඝර්ෂණ බලය අප යොදන බලය සන්තුලනය කිරීමට ප්‍රමාණවත් වන පරිදි ඉබේම සකස් වන බලයක්. නමුත් අපි බලය වැඩි කරන විට වස්තුව චලනය වීම ආරම්භ වෙනවා. එසේ වන්නේ ඝර්ෂණ බලයට ඉබේ සකස් විය හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණක් වීමයි. අප යොදන බලය එම සීමාව ඉක්ම වූ විට බල දෙක අතර වෙනසට සමාන අසන්තුලිත බලයකින් වස්තුව චලිත වෙනවා. ඝර්ෂණ බලය ක්‍රියා කරන ආකාරය අනුව අවස්ථා තුනකින් විස්තර කරන්න පුළුවන්. ස්ථිතික ඝර්ෂණය බලයක් ක්‍රියාත්මක වුවද වස්තුව චලනය නොවන අවස්ථාවේදී ක්‍රියා කරන බලය අපි ස්ථිතික ඝර්ෂණ බලය ලෙස හඳුන්වනවා. ස්ථිතික ඝර්ෂණ බලයට අපි යොදන බලයක් සමග ක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන්. සීමාකාරී ඝර්ෂණ බලය වස්තුවක් යන්තමින් චලනය ආරම්භ වන විට ක්‍රියා කරන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය වෙනවා. මෙය එම වස්තු අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලයද වෙනවා. ගතික ඝර්ෂණය වස්තුව චලිත වන අවස්ථාවේදී ක්‍රියා කරන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය ලෙස හඳුන්වනවා. මෙය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා තරමක් අඩුයි. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක
පෘෂ්ඨවල ස්වභාවය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපානවා. පෘෂ්ඨයක් රළු නම් සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. පෘෂ්ඨයක් සිනිඳු නම් සීමාකාරී ඝර්ෂණ බලය අඩුයි. අභිලම්බ තෙරපුම් බලය. වස්තුවක ස්කන්ධය වැඩිවන විට අභිලම්බ තෙරපුම් බලය වැඩි වෙනවා. එවිට සීමාකාරී ඝර්ෂණ බලයද වැඩි වෙනවා. වස්තුවක ස්කන්ධය අඩුවන විට අභිලම්බ තෙරපුම් බලය අඩු වෙනවා. එවිට සීමාකාරී ඝර්ෂණ බලයත් අඩු වෙනවා. මෙහිදී ඔබ විශේෂයෙන්ම මතක තබා ගත යුතු ලක්ෂණයක් තමයි පෘෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණය කෙරෙහි බල නොපාන බව. ඝර්ෂණය අඩු කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රම බලමු. ස්පර්ශ පෘෂ්ඨවල රළු බව අඩු කර ගැනීම, එහෙම නැත්නම් සුමට කිරීම, ස්පර්ශ පෘෂ්ඨ අතර මිනිරන්, ලිහිසි තෙල්, ග්‍රීස් වැනි ලිහිසි ද්‍රව්‍ය යෙදීම, ගැටෙන පෘෂ්ඨ අතරට බෝල බෙයාරින් හා රෝල බෙයාරින් යෙදීම. ඊළාට අපි බලමු නිව්ටන් නියම පිළිබඳව. ඔබ නිව්ටන් නියම 3ක් ඉගෙන ගන්නවා. නිව්ටන්ගේ පළමු නියමය. බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලවද, චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින්ද පවතී. නිව්ටන්ගේ දෙවන නියමය. වස්තුවක් මත ඇතිවන ත්වරණය එහි අසමතුලිත බලයට අනුලෝමවද, එහි ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. මෙහිදී මෙම සම්බන්ධතාවයෙන් ඔබ ගොඩනගා ගන්නා සූත්‍රය F සමානයි ma ලෙස අපට දක්වන්න පුළුවන්. මෙහි F කියලා කියන්නේ බලය, m කියලා කියන්නේ වස්තුවේ ස්කන්ධය, a කියලා කියන්නේ වස්තුව මත ඇතිවන ත්වරණය. නිව්ටන්ගේ තෙවන නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. අපි ඊළඟට ඔබට මතක් කරනවා මෙන්න මේ සමීකරණ දෙක. කාර්යය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය සහ ගම්‍යතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. හොඳයි. මෙම විෂය කරුණු මතක් කරගෙන අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මෙම කොටස් වලින් ලැබුණු ප්‍රශ්න ගැන කතා කරමු. හොඳයි. අපි බලමු 2016 වර්ෂයේ MCQ 37 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන පරිදි තිරස් සුමට පෘෂ්ඨයක් මත තබා ඇති වස්තුවක් සලකන්න. ඒ මත නිව්ටන් 15ක් හා x නිව්ටන් තිරස් බල දෙකක් රූපයේ පරිදි ක්‍රියා කරයි. වස්තුව x බලයේ දිශාවට නිව්ටන් 10ක සංප්‍රයුක්ත බලයකින් චලිත වේ නම් x අගය කුමක්ද? ඔබ දන්නවා x බලයේ දිශාවට සංප්‍රයුක්තය ක්‍රියා කරනවා නම් x බලය විශාල විය යුතුයි. එම නිසා අපට මෙලෙස සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. එම සම්බන්ධය විසඳීමෙන් x වල අගය ඔබට ලබා ගන්න පුළුවන් නිව්ටන් 25ක් ලෙස. එම නිසා නිවැරදි පිළිතුර වන්නේ 2. නිව්ටන් නියම වලින් 2017 MCQ 2. මූලික ඒකක ඇසුරෙන් බලයෙහි SI ඒකකය. ඔබ ඉගෙනගත්ත නිව්ටන්ගේ දෙවන නියමයේදී F සමානයි ma කියලා සමීකරණයක්. F සමානයි ma ඇසුරෙන් අපිට නිව්ටන් එකක් කියන්නේ කුමක්ද කියලා අර්ථ දක්වන්න පුළුවන්. කිලෝග්‍රෑමයක ස්කන්ධයක් ඇති වස්තුවකට 1 ms ඍණ 2ක ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය නිව්ටන් එකක් ලෙස අපි අර්ථ දක්වනවා. F සමානයි ma සමීකරණය ඇසුරෙන් අපිට පුළුවන් බලයෙහි SI ඒකකය ගොඩනගා ගන්න. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ kg ms ඍණ 2.
පිළිතුර 1. බල සමතුලිතතාවය යටතේ 2017 MCQ 33 වස්තුවක් නිව්ටන් 10 15 හා P යන බල තුනක් යටතේ සමතුලිතව තිබේ. නිව්ටන් 10 හා 15 යන බල දෙකෙහි සංප්‍රයුක්තය නිව්ටන් 12කි. P බලය සම්බන්ධයෙන් පහත දී ඇති XYZ ප්‍රකාශ සලකන්න. ඔබට ගණන කියවුවහම තේරෙනවා 10 හා 15හි සංප්‍රයුක්තය 12 නම් P හි අගය නිව්ටන් 12ක් වෙනවා. එතකොට X ප්‍රකාශය නිවැරදි. P හි විශාලත්වය නිව්ටන් 12ක් වේ. නිව්ටන් 10 හා නිව්ටන් 15 යන බල දෙකෙහි සංප්‍රයුක්ත බලයේ දිශාවට P ක්‍රියා කරයි. 12 හා 15 යන බල දෙකෙහි සංප්‍රයුක්තයේ දිශාවට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි ක්‍රියා කරන්නේ. එම නිසා y ප්‍රකාශය වැරදි. P හි ක්‍රියා රේඛාව නිව්ටන් 10 හා නිව්ටන් 15 යන බල දෙකෙහි ක්‍රියා රේඛවල ඡේදන ලක්ෂය හරහා ගමන් කරයි. එම ප්‍රකාශය නිවැරදි. එම නිසා නිවැරදි පිළිතුර ලෙස අපට දක්වන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. ඊළඟට අපි බලමු බල සමතුලිතතාවය යටතේ 2018 වර්ෂයේ MCQ 5. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම් බල දෙකක සංප්‍රයුක්ත බලය ඉතිරි බලයේ දිශාවටම විය යුතුයි. ඔබ ඉගෙනගත් කරුණු අනුව මෙම ප්‍රකාශය වැරදි. ඒක නිසා අංක 1 ඉවත් කරන්න පුළුවන්. බල තුනේ සංප්‍රයුක්ත බලය ශූන්‍ය වේ. ඔබ ඉගෙනගත් කරුණු වලට අනුව බල තුනේහි සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. එම නිසා එම ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්. බල තුනම එකම තලයක පිහිටිය යුතුයි. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වන අවස්ථාවේදී ඔබ ඉගෙන ගත්ත බල තුන එකම තලයක පිහිටිය යුතුයි කියන බව. එතකොට එම ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක් වෙනවා. බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුයි. එතෙන්දි ප්‍රශ්නය විස්තර කරන්නේ නැහැ. මෙම පද්ධතිය සමතුලිත වෙලා තියෙන්නේ ආනත බල තුනකින්ද සමාන්තර බල තුනකින්ද කියලා. එම නිසා අපිට එම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් ලෙස ඉවත් කරන්න පුළුවන්. නමුත් 10 වසරේදී ඔබ ඉගෙනගත් දැනුමට අනුව මෙහි 2 හා 3 කියන උත්තර දෙකම නිවැරදි ලෙස දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු බල ගූර්ණය MCQ 2017 2. බල ගූර්ණයේ ඒකකය කුමක්ද? ඔබ බල ගූර්ණය සඳහා සම්බන්ධයක් ගොඩනගා ගත්තා. බලයේ විශාලත්වය වැඩි කිරීම අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර ලෙස. බලය නිව්ටන් වලිනුත් දුර මීටර් වලිනුත් මිනුම් කරන නිසා බල ගූර්ණයේ ඒකකය වෙන්නේ නිව්ටන් මීටර්. එම නිසා නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හොඳයි. අපි ඊළඟට බලමු බල යුග්මය 2017 MCQ 10. බල යුග්මයක් ක්‍රියා කරන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේදීද? තල්ලු කිරීමෙන් දොරක් ඇරීමේදී. මෙහිදී සිදුවෙන්නේ බල ගූර්ණයක්. දෙවෙනි පිළිතුර ස්කුරුප්පු නියනක් මගින් ඇණයක් ගැලවීමේදී. එහිදී එකිනෙකට සමාන බල යුගලක් ප්‍රතිවිරුද්ධ දිශාවලට සමාන පරතරයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා. එනම් බල යුග්මයක් යෙදෙනවා. කඹ ඇඳීමේ තරගයකදී කණ්ඩායම් දෙකක් විසින් කඹය ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇදීමේදී එහිදී සිදුවෙන්නේ ඒකරේඛීයව විරුද්ධ දිශාවලට බල යුගයක් යෙදෙන අවස්ථාවක්. හතරවෙනි පිළිතුර පුද්ගලයන් දෙදෙනෙකු විසින් බිම තබා ඇති පෙට්ටියක් එකම දිශාවට තල්ලු කිරීමේදී එහිදී සමාන්තරව එකම දිශාවට ක්‍රියාත්මක වන බල යුගලක් යෙදෙනවා. එම නිසා බල යුග්මයක් යෙදෙන අවස්ථාව වන්නේ දෙවෙනි අවස්ථාව. නිවැරදි පිළිතුර 2.
ඊළඟට අපි බලමු බල සමතුලිතතාව, බල ගූර්ණය, නිව්ටන් නියම හා චලිතය යන කොටස් වලින් 2016 රචනා 8 වෙනි ප්‍රශ්නයේ B කොටස. පහත රූප සටහන් වල දැක්වෙන්නේ ළමා උද්‍යානයක ක්‍රීඩා අයිතම කිහිපයකි. එක ඒ රූපයේ ළමයෙක් උන්චිල්ලාවක ඉඳගෙන ඉන්න අවස්ථාවකුත්, එක B රූපයේ එම අවස්ථාවේ යෙදෙන බල සටහන් කරලා තිබෙන අවස්ථාවකුත්, දෙක රූපයේ සීසෝවක් මත ළමුන් දෙදෙනෙක් සමතුලිතව සිටින අවස්ථාවකුත්, තුන රූපයේ සෙල්ලම් දුම්රියක් ගමන් කරන අවස්ථාවකුත් පෙන්වලා තිබෙනවා. අපි බලමු ඔබගෙන් මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියලා. හෝමාංක 1න් අහනවා ඔබෙන් එක ඒ රූපයේ දැක්වෙන පරිදි ළමයෙක් ඔන්චිල්ලාවේ සමතුලිතව හා නිශ්චලව වාඩි වී සිටී. මෙම අවස්ථාවට අදාළ බල සටහන එක B රූපයේ දැක්වේ. F1 හා F2 හා W අතර සම්බන්ධතාවයක් ලියන්න. F1 හා F2 යනු කඹ වලින් ඉහළට යෙදෙන බලවන අතර W යනු ළමයාගේ හා ආසනයේ බරයි. ඔබට පේනනවා මෙම රූපය. එහෙමනම් ඔබට තේරෙන්න ඕනේ මෙම අවස්ථාවේදී බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙලා තියෙන අවස්ථාවක්, එකිනෙකට සමාන්තර බල තුනක් යටතේ. එම අවස්ථාවේ පද්ධතිය සමතුලිත වෙනකොට සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙනවා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් F1 ධන F2 සමානයි W ලෙස. රෝමාංක 2. දෙක රූපයේ සීසෝවේ දෙපැත්තේ වාඩි වී සිටින එක් ළමයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 25 බැගින් වේ. ඒකේ කොටසෙන් අහනවා සීසෝවේ ක්‍රියා කරන බල පද්ධතියේ සංප්‍රයුක්තය පිළිබඳව කුමක් කිව හැකිද? පද්ධතිය සමතුලිත බැවින් F1 ධන F2 සමාන වෙනවා W වලට. එම නිසා ඔබට කියන්න පුළුවන් සංප්‍රයුක්තය ශූන්‍යයි කියලා. එම කොටසේ B කොටස සීසෝවේ ඕ භ්‍රමණ ලක්ෂයේ සිට එක් ළමයා වාඩි වී සිටින ස්ථානයට දුර 1.5 මීටර් බැගින් වේ. මෙහිදී ක්‍රියා කරන බල යුග්මයේ ගූර්ණය සොයන්න. ඔබ බල යුග්මයක ගූර්ණය සෙවීම සඳහා මෙලෙස සම්බන්ධතාවයක් ගොඩනගාගත්ත බලය වැඩි කිරීම බල දෙකෙහි ක්‍රියාරේඛා අතර ලම්බක දුර. මුලින්ම අපි එක් ළමයාගේ බර වෙනම සොයාගත යුතුයි. එක ළමයෙකුගේ බර එනවා නිව්ටන් 250ක් ලෙස. එම නිසා බල ගූර්ණය සමාන වෙනවා 250 වැඩි කිරීම 3යි නිව්ටන් මීටර් එනම් 750යි නිව්ටන් මීටර් ලෙස. හෝමාංක 3. තුන රූපයේ පෙන්වා ඇත්තේ උද්‍යානයේ ඇති සරල රේඛීය මාර්ගයක් දිගේ චලිත වන සෙල්ලම් දුම්රියකි. ආරම්භයේ සිට ගමනාන්තය දක්වා එහි චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය දී ඇත. ඔබට පෙනෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය y අක්ෂයට v ප්‍රවේගයත් x අක්ෂයට t කාලයත් අරගෙන ඇඳලා තියෙනවා. හොඳයි. අපි බලමු මින් මොන වගේ ප්‍රශ්නද ඔබගෙන් අහන්නේ කියලා. සෙල්ලම් දුම්රියේ චලිත ස්වභාවය විස්තර කරන්න. හොඳයි. ප්‍රස්ථාරයට අනුව එය ඔබට පහසුවෙන් සිදු කරන්න පුළුවන්. 0යි තත්පර සිට 5යි s දක්වා ඒකාකාර ත්වරණයකිනුත් 5යි s සිට 35යි s දක්වා ඒකාකාර ප්‍රවේගයකිනුත් 35යි s සිට 40යි s දක්වා ඒකාකාර මන්දනයනුත් ගමන් කර නිශ්චල වී ඇත. එම ප්‍රශ්නයේ B කොටස. ළමයි සමග දුම්රියේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 1500කි. තත්පර 5 සිට තත්පර 35 දක්වා කාලය තුල දුම්රියේ ගම්‍යතාවය සොයන්න. තත්පර 5 සිට තත්පර 35 දක්වා කාලය තුල ලබාගත් ප්‍රවේගය ඔබ දන්නවා. එහෙමනම් ගම්‍යතාවය සමාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයට 1500 3න් වැඩි කරාම ඔබට ලැබෙනවා 4500යි kgms ඍණ 1 ලෙස. එම ප්‍රශ්නයේ C කොටස.
සෙල්ලම් දුම්රියේ දිග මීටර 18ක් නම් දුම්රිය මාර්ගයේ දිග ගණනය කරන්න. ඒ සඳහා ඔබ මෙම ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ මුළු විස්ථාපනය සෙවිය යුතුයි. ඒ සඳහා ඔබට මෙම ත්‍රපීසියමේ වර්ගඵලය භාවිතා කරන්න පුළුවන්. එය සුළු කරාම ඔබට එනවා 105යි මීටර ලෙස. සෙල්ලම් දුම්රියේ දිග 18යි මීටරුත් මෙයට එකතු කළ යුතුයි. එවිට ඔබට 123යි මීටර ලෙස පිළිතුර ලැබෙනවා. ඊළඟට අපි බලමු ඝර්ෂණයෙන් 2016 MCQ 31. ස්පර්ශව පවතින රළු පෘෂ්ඨ සහිත වස්තු දෙකක් අතර සීමාකාරී ඝර්ෂණ බලය පළවෙනි පිළිතුර ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය මත රඳා පවතී. ඔබ ඉගෙනගත්ත සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය මත ඝර්ෂණය බලපාන්නේ නැති බව. එම නිසා පළවෙනි පිළිතුර අපට ඉවත් කරන්න පුළුවන්. අභිලම්භ ප්‍රතික්‍රියාව හා ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳා පවතී. එතකොට එම කරුණු දෙක නිවැරදි නිසා දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර වෙනවා. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය හා ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය මත රඳා පවතී. එතෙන්දී වර්ගඵලය යොදාගෙන තිබෙන බැවින් නිවැරදි පිළිතුරක් වෙන්නේ නැහැ. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය හා අභිලම්භ ප්‍රතික්‍රියාව මත රඳා පවතී. එතෙන්දිත් වර්ගඵලය යොදාගෙන තිබෙන බැවින් එයත් නිවැරදි පිළිතුරක් වන්නේ නැහැ. එම නිසා නිවැරදි පිළිතුර වෙන්නේ 2. ඊළඟට අපි බලමු බල සමතුලිතතාව නිව්ටන් නියම හා ඝර්ෂණය යන කොටස් වලින් 2018 රචනා 7 වෙනි ප්‍රශ්නයේ ඒ කොටස. ස්කන්ධය ග්‍රෑම් 800ක් වූ උස ඝනකාභාකාර ලී කුට්ටියක් තිරස් මේසයක් මත තබා තිබුණි. රෝමාංක 1 ඒ කොටසෙන් අහනවා මෙම ලී කුට්ටියේ බර ගණනය කරන්න. ගුරුත්වජ ත්වරණය ඔබට දීලා තියෙනවා G සමානයි ms ඍණ 2 ලෙස. ඔබ දන්නවා F සමානයි mg කියන සූත්‍රය භාවිතා කරලා අපිට පුළුවන් මෙම ලී කුට්ටියේ බර ගණනය කරන්න. එහෙමනම් අපි ආදේශ කරලා බලමු ග්‍රෑම් 800 කිලෝග්‍රෑම් කර ගැනීම සඳහා 1000න් බෙදන්න ඕනේ. සුළු කරාම ඔබට එනවා ලී කුට්ටියේ බර නිව්ටන් 8ක් ලෙස. B කොටස ලී කුට්ටිය මගින් මේස ලෑල්ල මත යෙදෙන බලය ලී කුට්ටියේ බරට සමාන වේ. මේස ලෑල්ල මගින් ලී කුට්ටිය මත යෙදෙන ප්‍රතික්‍රියාව කොපමණද? වස්තුව සමතුලිත බැවින් ඉහළට ක්‍රියාත්මක කරන අභිලම්භ ප්‍රතික්‍රියා බලය වස්තුවේ බරට සමාන වෙනවා. එම නිසා ඔබට පුළුවන් වස්තුවේ බර දන්න නිසා ප්‍රතික්‍රියා බලය කොපමණද කියලා ලියන්න. ප්‍රතික්‍රියා බලය නිව්ටන් 8ක් වෙනවා. C කොටස. ඉහත B හිදී ලබාගත් සංසිද්ධියට අදාළ වන චලිතය පිළිබඳ නිව්ටන් නියමය සඳහන් කරන්න. එම අවස්ථාවේදී බල යුගලක් දෙපැත්තට ක්‍රියාත්මක වෙනවා. බල යුගල දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. විශාලත්වයෙන් සමානයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් එය ක්‍රියාව හා ප්‍රතික්‍රියාව ලෙස. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව පිළිබඳ කතා කරන්නේ නිව්ටන්ගේ 3 වෙනි නියමයෙන්. රෝමාංක 2. දෙකේ ඒ කොටස පළවන රූපයේ දැක්වෙන පරිදි ලී කුට්ටිය මේසය මත තිරස්ව චලනය කිරීමට බලයක් යෙදීම සුදුසු වන්නේ A සහ B ලක්ෂ අතරින් කුමකටද? ඔබට ලක්ෂ දෙක පෙන්නලා තිබෙනවා x කියලා බලයක් යොදනවා. ඒ බල දෙකෙන් වඩා ගැළපෙන්නේ කුමන ස්ථානයට බලය යෙදීමෙන්ද කියලා අහනවා. ඒ වගේම පිළිතුරට හේතුවත් සඳහන් කරන්න කියලා අපිට කියනවා. වඩා සුදුසු වෙන්නේ ඒ ලක්ෂයට. අපි බලමු හේතුව මොකක්ද කියලා. පෙරලී යාමට ඉඩ කඩ අඩු බැවින් යොදන බලය සහ ප්‍රතිවිරුද්ධ අතට යෙදෙන ඝර්ෂණ බලය ඒකරේඛීය වීමට ආසන්න වන තරමට ලී කුට්ටිය භ්‍රමණය වී පෙරලී යාම සිදු නොවේ. එහෙමනම් වඩා ගැළපෙන්නේ ඒ කියන ලක්ෂය. රෝමාංක 3. ඉහත A සහ B අතරින් සුදුසු ලක්ෂයකට නිව්ටන් තුලාවක් සම්බන්ධ කර ඒ නම් තිරස් බලයක් යෙදීමෙන්
එනම් තිරස් බලයක් ක්‍රමයෙන් වැඩි වෙනසේ යොදන ලදී. X බලයට එරෙහිව ලී කුට්ටිය මත යෙදෙන ඝර්ෂණ බලය F ප්‍රස්ථාරගත කරන ලදී. එවිට දෙවන රූපයේ දැක්වෙන පරිදි ප්‍රස්ථාරයක් ලැබුණලු. ප්‍රස්ථාරය හොඳින් නිරීක්ෂණය කරන්න. ඔබට පේනවා y අක්ෂයේදී ඝර්ෂණ බලය ක්‍රමයෙන් වැඩි වෙවි යනවා. 4 කියන අවස්ථාවේදී නැවතිලා. ඒ කියන්නේ නිව්ටන් 4ේදී තමයි උපරිම ඝර්ෂණ බලයක් යෙදලා තියෙන්නේ. ඔබ දන්නවා වස්තුවක් මත යෙදෙන උපරිම ඝර්ෂණ බලය අපි හඳුන්වනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එහෙමනම් ඔබට තේරෙන්න ඕනේ මෙම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලය 4ක් වෙලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ මෙතන තවත් ඔබට පෙන්වනවා මේ ප්‍රස්ථාරය එක දිගට චලනය වන අවස්ථාවක්. එතකොට මේ එක දිගටම එකම බලයක් ක්‍රියාත්මක වන අවස්ථාව ගතික ඝර්ෂණ බලය යෙදෙන අවස්ථාව. එම කියන්නේ වස්තුව චලනය වන අවස්ථාවේදී යෙදෙන බලය. ඊළාට මේ ක්‍රමයෙන් වැඩි වෙවි සිදුවන බලය ඒක අපිට හඳුන්වන්න පුළුවන් ස්ථිතික ඝර්ෂණ බලය යෙදෙන අවස්ථාව ලෙස. එහෙමනම් දැන් ඔබ ඝර්ෂණ බලය යෙදෙන අවස්ථා තුන පිළිබඳව අවබෝධ කරගත්තා. අපි බලමු මොන වගේ ප්‍රශ්නද ඔබෙන් අහන්නේ කියලා. ලී කුට්ටිය මත යෙදෙන X බලය නිව්ටන් 3ක් වන අවස්ථාවේදී එය මත යෙදෙන ඝර්ෂණ බලය කුමන නමකින් හැඳින්වේද? නිව්ටන් 3ක් වෙන අවස්ථාවේදී ඔබ දන්නවා තාම වස්තුව චලනය වෙලා නැහැ. එහෙමනම් ස්ථිතික ඝර්ෂණ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. දැන් පිළිතුර වෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. B කොටසෙන් අහනවා ප්‍රස්ථාරයේ දැක්වෙන අන්දමට ලී කුට්ටිය මත යෙදෙන සීමාකාරී ඝර්ෂණ බලය කොපමණද කියලා. ප්‍රස්ථාරයට අනුව සීමාකාරී ඝර්ෂණ බලය වෙන්නේ නිව්ටන් 4යි. හෝමංක 4න් ඔබෙන් අහනවා විශාල ලී කුට්ටියක් සමතලා රළු පෘෂ්ඨයක් දිගේ ඇදගෙන යාමට අවශ්‍ය විය. එම පෘෂ්ඨ අතර ඝර්ෂණය අඩු කර ගැනීම සඳහා යොදාගත හැකි එකිනෙකට වෙනස් උපක්‍රම දෙකක් සඳහන් කරන්න. ඝර්ෂණය අඩු කර ගැනීමේ උපක්‍රම ඔබ ඉගෙන ගත්තා. එයින් දෙකක් ඔබට සටහන් කරන්න පුළුවන්. ඇදගෙන යන පෘෂ්ඨය සුමට කරන්න පුළුවන්. පෘෂ්ඨ අතරට බෝල බෙයාරින් හෝ රෝල බෙයාරින් යොදන්න පුළුවන්. ලිහිසි තෙල් යෙදීම සිදු කරන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු බල සමතුලිතතාවය නිව්ටන් නියම හා ඝර්ෂණය යටතේ 2018 7 කොටසේ 5 වෙනි කොටස. ඉහත අංක 4හි සඳහන් ලී කුට්ටියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 200කි. එය මත නිව්ටන් 100ක අසන්තුලිත බලයක් යෙදෙන විට බලයේ දිශාවට ලී කුට්ටියේ ත්වරණය ගණනය කරන්න. ඔබට තේරෙනවා මෙම කොටසින් කියන පරිදි නිව්ටන්ගේ දෙවෙනි නියමයේදී යොදාගත් සම්බන්ධය ඔබට යොදා ගන්න පුළුවන් බව. එහෙමනම් අපි ඒට ආදේශ කරොතින් බලය නිව්ටන් 100යි, ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි. ප්‍රකාශය සුළු කරාම ඔබට ලැබෙනවා ත්වරණය 0.5 ms ඍණ 2ක් ලෙස. රෝමංක 6. එම ලී කුට්ටිය ඉහත පහෙහි සඳහන් අසන්තුලිත බලය යටතේ 4 මීටර දුරක් චලනය විය. මේ චලනයේදී කෙරුණු සඵල කාර්ය ප්‍රමාණය කොපමණද? හොඳයි. ඔබ ඉගෙනගත්ත කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය ලෙස. දැන් ඔබ දන්නවා මෙහිදී යෙදුණු බලය දීලා තියෙනවා නිව්ටන් 100ක් ලෙස. විස්ථාපනය මීටර් 4යි. අපිට ආදේශ කරාම ලැබෙනවා පිළිතුර 400යි ජූල් ලෙස. හොඳයි. අපි බලමු බල ගූර්ණයෙන් 2018 7 වෙනි ප්‍රශ්නයේ B කොටස. පහත රූපයේ දැක්වෙන්නේ ස්පැනරයක් භාවිතයෙන් බෝල්ටනයක් තද කරන අවස්ථාවකි. රෝමංක 1 ඒ කොටසෙන් ඔබෙන් අහනවා එම රූපයේ දැක්වෙන දත්ත භාවිතා කර ස්පැනරයේ මිට මත යොදන ලද බලයේ ගූර්ණය SI ඒකක වලින් සොයන්න. ඔබ දන්නවා බල ගූර්ණය සොයන්නේ බලය වැඩි කිරීම බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුරෙන් බව. අපි අගයන් ආදේශ කරමු. බලය නිව්ටන් 10යි. ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර 30 සෙන්ටිමීටර්. එය මීටර් කළ යුතුයි 100න් බෙදීමෙන්.
සුළු කරහම ඔබට ලැබෙනවා පිළිතුර 3යි නිව්ටන් මීටර් ලෙස. B කොටසෙන් අහනවා ඉහත රූපයේ දැක්වෙන අවස්ථාවේ ඇනයේ හිස භ්‍රමණය වන්නේ කුමන දිශාවකටද? බෝල්ටනය තද කරන අවස්ථාවක් තමයි මෙහි සඳහන් වෙන්නේ. එහෙමනම් එය දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනවා. රෝමංක 2. එම ස්පැනරයම භාවිතා කර නිව්ටන් 10 බලයම යොදා එම බලගූර්ණය වැඩි කර ගැනීමට සුදුසු ක්‍රමයක් යෝජනා කරන්න. බලය වෙනස් කරන්නේ නැතිනම් ඔබට කළ හැක්කේ ක්‍රියාරේඛාවට ඇති ලම්බක දුර වැඩි කිරීම. එහෙමනම් පිළිතුර ලෙස ඔබට දක්වන්න පුළුවන් ස්පැනරයේ මිටට යකඩ පයිප්පයක් දමා දිග වැඩි කර ගැනීම වැනි පිළිතුරක්. ඊළඟට බල ගූර්ණය යටතේම 2019 රචනා 4 වෙනි ප්‍රශ්නයේ B කොටස. ලෝහමය ප්‍රතිමාවක ගුරුත්ව කේන්ද්‍රයේ සෙවීමට සිසු කණ්ඩායමක් විසින් පහත ක්‍රියාකාරකම සිදු කරන ලදී. ප්‍රතිමාවේ හිස හා දෙපස තිරස් බිමක තබා ඇති සර්ව සම x හා y තුලා දෙකක සුමට තැටි මත රූපයේ දැක්වෙන පරිදි තබන ලදී. එවිට x තුලාවේ පාඨාංකය නිව්ටන් 250ක් වූ අතර y තුලාවේ පාඨාංකය නිව්ටන් 150ක් විය. ප්‍රතිමාවේ සමතුලිතතාවය සඳහා ක්‍රියා කරන බල මොනවාද? ඔබට පෙනෙනවා මෙතන එකිනෙකට සමාන්තර වූ බල තුනක් පෙන්නලා තිබෙන බව. එහෙමනම් ඔබට ලියන්න පුළුවන් GD ඉහළට ප්‍රතිමාවේ බර W ද A හිදී අභිලම්බ ප්‍රතික්‍රියා බලය R ද B හිදී අභිලම්බ ප්‍රතික්‍රියා බලය S ද ක්‍රියාත්මක වන බව. එහි දෙවැනි කොටස ප්‍රතිමාවේ A ලක්ෂය හරහා ප්‍රතික්‍රියාව R හා B ලක්ෂය හරහා ප්‍රතික්‍රියාව S කොපමණද? ඔබට ගණනෙම දීලා තියෙනවා. එම අවස්ථා දෙකේ තුලාවල පාඨාංක. එහෙමනම් ප්‍රතික්‍රියා බලය වෙන්නේ එම අගයන්මයි. එහෙමනම් 250යි නිව්ටන් වෙනවා R මගින් ක්‍රියාත්මක වන ප්‍රතික්‍රියා බලය. 150යි නිව්ටන් වෙනවා S මගින් ක්‍රියාත්මක වන ප්‍රතික්‍රියා බලය. ප්‍රතිමාවේ බර කොපමණද කියලා අහනවා. ඔබට මෙතෙන්දි මම සඳහන් කළා එකිනෙකට සමාන්තර වූ බල තුනක් යටතේ තමයි මෙම ප්‍රතිමාව සමතුලිත වෙලා තියෙන්නේ. ඉහළට ඇති කරන බල දෙකේ එකතුව එහෙමනම් පහළට ක්‍රියා කරන බලයට සමාන විය යුතුයි. එහෙමනම් ප්‍රතිමාවේ බර එන්නේ 250යි නිව්ටන් එකතු කිරීම 150යි නිව්ටන් එය 400යි නිව්ටන් ලෙස අපට දක්වන්න පුළුවන්. රෝමංක 4. ප්‍රතිමාවේ ගුරුත්ව කේන්ද්‍රයේ G ලක්ෂයට එහි සිට ඇති දුර d වේ. A ලක්ෂය වටා ප්‍රතිමාවේ බරෙහි ගූර්ණය d ඇසුරෙන් ලියන්න. රූප සටහනේ පෙනෙන විදියට G ලක්ෂයේ සිට ලක්ෂයට එහි සිට ඇති දුර d ලෙස ලකුණු කරලා තිබෙනවා. A ලක්ෂය වටා ප්‍රතිමාවේ බරෙහි ගූර්ණය d ඇසුරෙන් ලියන්න පුළුවන්. ගූර්ණය සමානයි බලය වැඩි කිරීම ලම්බක දුරෙන් බලය 400යි නිව්ටන්. ඔබ ප්‍රතිමාවේ බර හොයාගත්ත 400යි නිව්ටන් කියලා. එහෙමනම් එය d වලින් වැඩි කරන්න පුළුවන්. ඔබට එනවා සම්බන්ධයක් 400යි d නිව්ටන් මීටර ලෙස. A ලක්ෂය වටා S ප්‍රතික්‍රියාවෙන් ඇති කරන ගූර්ණය කොපමණද? එතකොට A ලක්ෂය වටා නිසා A සිට Sට ඇති දුර මීටර 2යි. SC ප්‍රතික්‍රියා බලය ඔබ දන්නවා නිව්ටන් 150යි. එහෙමනම් නිව්ටන් 150 මීටර දෙකෙන් ගුණ කරාම එනවා 300යි නිව්ටන් මීටර ලෙස. ඊළඟ කොටසෙන් ඔබෙන් අහන්නේ A ලක්ෂය වටා S මගින් ඇති කරන වාමාවර්ත ගූර්ණය. A ලක්ෂය වටා W බර මගින් ඇති කරන දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන වේ D හි අගය සොයන්න. එහෙමනම් ඔබට පුළුවන් මෙම ගූර්ණ දෙක
සමාන කරන්න 400යි නිව්ටන් වැඩි කිරීම D මීටර් සමාන වෙනවා 150යි නිව්ටන් වැඩි කිරීම 2 මීටර් වලට. මෙය විසඳීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් 0.75 මීටර් ලෙස D හි දුර. හොඳයි. මෙම විෂය කරුණු වලින් ඔබ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලිව්වා. දැන් මම හිතනවා මේ විෂය කරුණු ඔබට ඉතා හොඳින් තහවුරු වෙන්න ඇති කියලා. මෙම විෂය කරුණු තවදුරටත් හොඳින් අධ්‍යයනය කරලා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාමත් හොඳ ප්‍රතිඵලයකට යාමට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.